ආයිබෝවන් සුබ දවසක් ආදරණීය දියුපුතේ ඔබගේ ව්‍යාපාර යොදන විෂය නිර්දේශයේ සිව්වන පාඩම ව්‍යාපාර සංවිධාන පාඩම ඇසුරින් ඔබත් සමග සම්බන්ධ වෙන දෙවන දිනය අද. එතකොට අද අපිට කතා කරන්න තියෙන්නේ හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමය. එතකොට අපි මේ පාඩමේ ආරම්භයේදී කතා කරා ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් කියන්නේ මොකක්ද? මේ ව්‍යාපාර සංවිධාන ක්‍රමවල කොහොමද මේ සංවිධාන බෙදා වෙන් කිරීමක් ඇති කරන්නේ? ඒ වගේම පළවෙනි සංවිධාන ක්‍රමයේ විදිහට අපි කේවල සාම ව්‍යාපාර සංවිධාන ක්‍රමය ඔබත් සමග සාකච්ඡා කර තියෙනවා. එතකොට අද අපිට කතා කරන්න තියෙන්නේ හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමය. එතකොට ඔබගෙන් මේ පාඩමත් සමග ඔබ අදම සම්බන්ධ වෙන දරුවෙන් නම් අපගේ කලින් පාඩම් වලට අදාළ යොමු පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් කොටසෙන් ඔබට ලබා දීලා තියෙනවා. ඔබට මේ යොමු තුලින් ගිහිල්ලා මේ වීඩියෝ නරඹලා ඔබට මෙතෙන් පටන් අපිත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපගේ Telegram group කරා සම්බන්ධ වෙන්න. ඒ තුලින් ඔබට මේ විෂය සම්බන්ධ ඕනෑම ගැටලුවක් අපිත් සමග සාකච්ඡා කරලා විසඳුම් ලබා ගන්න පුළුවන්. 12 වසර විෂය නිර්දේශය යටතේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ නිපුණතාංක 4 විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග හා ඒවා විධිවත්ව ආරම්භ කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය තහවුරු කරයි. ඒතර මේ යටතේ අනුඅංක 3 හවුල් ව්‍යාපාරයක ලක්ෂණ විමසමින් හවුල් ව්‍යාපාරවල වාසි හා අවාසි විමර්ශනය කරයි. මේ කියන කොටස තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එයන අද පාඩමේ අන්තර්ගතය බැලුවොත් අපි මුලින්ම හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? හවුල් ව්‍යාපාරවලට බලපාන අනපනත් මොනවද? හවුල් ව්‍යාපාර වර්ග මොනවද? හවුල් ව්‍යාපාරයක පවතින සුවිශේෂී ලක්ෂණ මොනවද? ඒ වගේම හවුල් ගිවිසුම, ඒ වගේම හවුල් ඔප්පුව කියන්නේ මොකක්ද? හවුල් ව්‍යාපාරයක් ක්‍රියාපන්ති කරනකොට බලපාන නීති රීති මොනවද? ඒ වගේම හවුල් ව්‍යාපාරයක වාසි අවශ්‍ය සහ අවසාන වශයෙන් හවුල්කරුවන්ගේ අයිතිවාසිකම් හා යුතුයකම්. මේ කියන අනුමාතෘකාව ඔස්සේ තමයි මේ පාඩම ඔබත් සමග අපි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පෞද්ගලික අංශයට අයිති වෙන ඒ වගේම ලාභ ඉපීමේ පරමාර්ථයෙන් පවත්වාගෙන යන ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් විදිහට අපි හවුල් ව්‍යාපාර සංවිධානය හඳුන්වන්න පුළුවන්. 1890 හවුල් ආඥාපනත අනුව හවුල් ව්‍යාපාරයක් කියලා අපිට නිර්වචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ ලාභ ඉපීමේ අරමුණින් ව්‍යාපාරයක් පොදුවේ පවත්වාගෙන යන ලබන පුද්ගලින් අතර පවත්නා සම්බන්ධතාවයක්. ලාභ ඉපීමේ අරමුණින් ව්‍යාපාරයක් පොදුවේ පවත්වාගෙන යනු ලබන පුද්ගලින් අතර පවත්නා සම්බන්ධතාවයක් හවුල් ව්‍යාපාරයක් විදිහට අපිට නිර්වචනයක් කරන්න පුළුවන්. පුතේ පුද්ගලයන් කිහිප දෙනෙක් එකතු වෙලා යම්කිසි ව්‍යාපාර කටයුත්තක් කරගෙන යනවා නම් පොදු අරමුණක් වෙනුවෙන් යම්කිසි ව්යාපාර කටයුත්තක් කරගෙන යනවා නම් ඒ ව්‍යාපාරේ හවුල් ව්‍යාපාරයක් විදිහට සලකන්න අවශ්‍ය වෙන මූලික ලක්ෂණ පහක් අපි කතා කරනවා. පළවෙනි ලක්ෂණය තමයි ඒ ව්‍යාපාරේ හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් ලාභ ලැබීමේ අරමුණක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හවුල්කරුවන් අතර ලාභ බෙදා ගැනීමේ පදනම මත මේ ව්‍යාපාරය නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. එhmenan හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ලාභ ලැබීමේ පරමාර්ථයක් තියෙන්න ඕනේ. ඊළඟ ලක්ෂණය තමයි ව්‍යාපාර කටයුත්තක් වෙන්න ඕනේ. මේ හවුල් ව්‍යාපාරය ස්ථාපිත කරන්නේ හවුල්කරුවන් යම්කිසි ව්‍යාපාර කටයුත්තක් කරගෙන යාමට එකඟ වෙලා තියෙන්න ඕනේ. එhmenan මේ හවුල් ව්‍යාපාරයේ ව්යාපාර කටයුත්තක් විදිහට කරන්න පුළුවන් එක්ක වෙළඳාමක් වෙන්න පුළුවන් යම්කිසි ක්‍රියාවක් වෙන්න පුළුවන් හවුල්කරුවන් එකතු වෙලා සිදු කරන. එහෙම නැත්නම් වෘත්තීමය කටයුත්තක් වෙනින් හවුල් ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට මේක මේ ව්‍යාපාරේ ව්‍යාපාරික මුහුණුවරකින් කටයුතු කරන සංවිධානයක් වශයෙන් සලකන්න ඕනි හවුල් ව්‍යාපාරයක් වෙන්න නම්. ඊළඟ ලක්ෂණය තමයි පුද්ගලයන් සිටීම. පුද්ගලයන් සිටීම කියලා කියන්නේ පුද්ගලයන් අවමය දෙදෙනෙක් සහ ඊට වැඩි පිරිසක් අතර ඇති කරගන්න සංගමයක් අපි මේ විදිහට පුද්ගලයන් සිටීම කියලා හඳුන්වනවා. ඒතකොට හවුල් ව්‍යාපාරයක නම් අවම වශයෙන් දෙදෙනෙක් සහ උපරිමය 20කට සීමා වෙන්න ඕනි හවුල් ව්‍යාපාරයක් විදිහට මේ ව්‍යාපාරය සලකන්න. ඊළඟ ලක්ෂණය තමයි අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. මේ කියන්නේ හවුල් ව්‍යාපාරයේ ඉන්න සෑම හවුල්කරුවෙක් තමාගේ හා සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙකු හා ප්‍රධානිකු වශයෙන් සැලකෙන බව මේකෙන් අදහස් වෙනවා. ඒ කියන්නේ එක් හවුල්කරුවෙක් විසින් ගන්න යම්කිසි කටයුත්ත ව්‍යාපාරික කටයුත්ත සම්බන්ධයෙන් අනික් හවුල්කරුවන් ඒ වගකීමට බැඳෙනවා. උදාහරණයක් විදිහට හවුල් ව්‍යාපාරයක ඉන්න එක් හවුල්කරුවෙක් යම්කිසි පාර්ශ්වයක් එක්ක මොකක් හරි ගිවිසුමකට එළඹෙනවා නම් ඒ ගිවිසුම සම්බන්ධයෙන් ඒ හවුල් ව්‍යාපාරයේ ඉන්න අනිත් හවුල්කරුවනුත් වග කියන්න බැඳෙනවා. ඒ නිසා මේ හවුල් ව්‍යාපාරයේ ඉන්න සියලුම හවුල්කරුවෝ එකිනෙකා අතර මේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් වගකීමට බැඳෙන එක තමයි අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා කියන්නේ. අවසාන ලක්ෂණය තමයි හවුල්කරුවන් අතර ගිවිසුමක් තිබීම. මේ කියන්නේ හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් අනිවාර්යෙන් මේ ව්‍යාපාරයේ වාචික වෙන්න පුළුවන්, ලිඛිත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ව්‍යංගයෙන් මේ ආකාර තුනෙන් කොයි ආකාරයකට හරි මේ හවුල්කරුවන් අතර ගිවිසුමක් ඇති වෙලා තියෙනවා. එහෙනම් පුතේ අපිට කියන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක අනිවාර්යයෙන්ම තිබිය යුතු ලක්ෂණ පහක් තියෙනවා. ලාභ ලැබීමේ අරමුණක් තිබීම, ව්‍යාපාර කටයුත්තක් පැවතීම, පුද්ගලයන් සිටීම සහ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය, අවසාන වශයෙන් හවුල්කරුවන් අතර ගිවිසුමක් තිබීම. මේ කියන ලක්ෂණ පහ තමයි හවුල් ව්‍යාපාරයක අනිවාර්යෙන් තිබිය යුතු ලක්ෂණ විදිහට අපි හඳුනගන්නේ.
පුතේ අපි කලින් කොටසේ කතා කරා වගේම කේවල ස්වයං ව්‍යාපාරික වගේම හවුල් ව්‍යාපාරයකටත් බලපාන විවිධ අනපනත් තියෙනවා. පළවෙනි පනත විදිහට අපිට ගන්න පුළුවන් 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. මේ පනත අනුව හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ඒ හවුල් ව්‍යාපාරය ආරම්භීමට ඒ වගේම පවත්වාගෙන යාමට විසුරුවා හැරීමට අදාළ ආඥා පනතේ මූලිකම නීතිමය ප්‍රතිපාදන මේ පනතේ අනුව ආවරණය කරලා තියෙනවා. එතකොට හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට ආරම්භ කරනකොට ඒ වගේම විසුරුවා හැරෙනකොට මේ පනත අනුව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ලිඛිත හවුල් ඔප්පුවක් නොමැති ව්‍යාපාරයක නම් ඒ ව්‍යාපාරය කොහොමද පවත්වාගෙන යන්නේ කියන කටයුතු කරන ආකාරය මේ පනතේ 24 වෙනි වගන්තියේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත. මේකෙන් ආවරණය වෙන්නේ අපි කලින් කතා කරා හවුල් ව්‍යාපාරයක් පවතින්න නම් ඒ ව්‍යාපාරයේ ලිඛිතව වාචිකව ඒ වගේම ව්‍යංගින් ගිවිසුමක් තියෙනවා. එතකොට මේ පනතේ කියනවා 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනතේ කියන්නේ ආරම්භක ප්‍රාග්ධනයේ 18ට වඩා වැඩි නම් අනිවාර්යෙන් ලිඛිත හවුල් ගිවිසුමක් පවත්වා ගත යුතු බව මේ පනත අනුව සඳහන් කරලා තියෙනවා. ඊළඟට 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත. මේකෙන් සඳහන් කරන්නේ මේකේ බලපැවැත්වෙන්නේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ඒ නාමය මේ පනත අනුව ලියාපදිංචි කරන්න ඕනේ. කේවලසාම ව්‍යාපාරයක් වගේම තමයි අයිතිකරුවන්ගේ නම් වලින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් ඒ ව්‍යාපාර ලියාපදිංචි කරන වගේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් ඒ නාමය මේ පනත අනුව ලියාපදිංචි කිරීම අනිවාර්ය කරලා තියෙනවා. ඊළඟට 2007 අංක 7 දරන සමාගම් පනත. අපි කතා කරා හවුල් ව්‍යාපාරයක අවම සමාජිකයෝ දෙන්නක් සහ උපරිමයේ 20ක් තියෙනවා කියලා කතා කරා. එහෙමනම් මේ උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20කට සීමා කරලා තියෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත අනුව. අවසාන පනත 1907 සීමා සහිත හවුල් ව්‍යාපාර ආඥා පනත. මේ කියන්නේ සීමිත හවුලක් සම්බන්ධ විස්තර දක්වලා තියෙන පනත තමයි මේ 1907 සීමා සහිත හවුල් ව්‍යාපාර ආඥා පනත කියලා කියන්නේ. ඒ කියන්නේ පුතේ මේ හවුල්කරුවන්ගේ වගකීම සීමා සහිතයි. එතකොට සාමාන්‍ය අපි හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි කියලා සඳහන් කරනවා. නමුත් මේ පනත අනුව මේ වගකීම සීමා සහිත කරලා තියෙනවා. එහෙම ව්‍යාපාර ලංකාවේ මේ වගේ හවුල් ව්‍යාපාර දක්නට ලැබෙන්නේ නැහැ. එහෙනම් 1907 සීමා සහිත හවුල් ව්‍යාපාර ආඥා පනතේ සඳහන් වෙන්නේ සීමිත හවුලක් සම්බන්ධයෙන් විස්තර තමයි මේ පනතේ සඳහන් වෙන්නේ. එමනම් හවුල් ව්‍යාපාර කෙරෙහි බලපාන අනපනත් මොනවද කියලා අහුවොත් ඔයාලට මේ පනත් ටික මතක තියාගෙන විභාගෙදී සාර්ථක පිළිතුරක් සපයන්න පුළුවන්. පුතේ අපිට හවුල් ව්‍යාපාර මූලික වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. සාමාන්‍ය හවුල් ව්‍යාපාර සහ සීමිත හවුල් ව්‍යාපාර විදියට. සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ ව්‍යාපාරයේ බාහිර ණය සම්බන්ධයෙන් සියලුම හවුල්කරුවන් අසීමිතව වගකීමට බැඳී සිටිනවා නම් එවැනි හවුල් ව්‍යාපාර අපි සාමාන්‍ය හවුල් ව්‍යාපාර විදිහට හඳුන්වනවා. එතකොට මේකේ අදහස තමයි මේ හවුල් ව්‍යාපාරයක බාහිර ණය පියවන අවස්ථාවකදී හවුල්කරුවන්ගේ පෞද්ගලික දේපල පවා කැප කරන්න සිදු වෙනවා නම් එවැනි හවුල්කරුවන් සිටින ව්‍යාපාරයක් සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක් කියලා අපි හඳුන්වනවා. සීමිත හවුල් ව්‍යාපාරයක් කියලා අපි කියන්නේ මේ හවුල්කරුවන්ගේ වගකීම ඒ හවුල්කරුවෝ යොදවපු ප්‍රාග්ධනයට පමණක් සීමා වෙනවා නම් එවැනි හවුල් ව්‍යාපාරයක් සීමිත හවුල් ව්යාපාරයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ හවුල් ව්‍යාපාරයේ බාහිර ණය වගකීම් පියවන අවස්ථාවකදී එක් හවුල්කරුවෙක් ලක්ෂ 5ක මුදලක් යොදවලා තිනවා එයාගේ ප්‍රාග්ධන විදිහට. එතකොට ඒ හවුල්කරුවා බාහිර ණය පියවනකොට මේ ලක්ෂ 5ක මුදලට පමණයි එයාගේ වගකීම සීමා වෙලා තියෙන්නේ. එතකොට ඒ වගේ හවුල්කරුවන් තමන් යොදවපු ප්‍රාග්ධනයට විතරයි මේ හවුල් ව්‍යාපාරයේ කටයුතු සම්බන්ධයෙන් එයාලා වගකීමට බැඳෙන්නේ. ඒ වගේ හවුල්කරු ඉන්න හවුල් ව්‍යාපාරයක් අපි සීමිත හවුල් ව්‍යාපාරයක් කියලා හඳුන්වන්න පුළුවන්. නමුත් මේ පිරිස අතරින් එක්කෙනෙක් අවම වශයෙන් එක්කෙනෙක් ඉන්න ඕනේ අසීමිත වගකීමක් තියෙන හවුල්කරුවෙක්. එතකොට ඒ වගේ හවුල් ව්‍යාපාරයක් අපි සීමිත හවුල් ව්‍යාපාරයක් කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට දුවේ පුතේ මේ වගේ හවුල් ව්‍යාපාරවලට බලපාන පනත තමයි 1907 සීමා සහිත හවුල් ව්‍යාපාර ආඥා පනත. අපි කලින් කොටසදී කතා කරා හවුල් ව්‍යාපාරවලට බලපාන පනත් කොටසේදී ඒකෙදිත් සඳහන් කරා 1907 සීමා සහිත හවුල් ව්‍යාපාර ආඥා පනත තමයි මේ සීමිත හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් විවිධ අදාළ වෙන නීති රීති ඇතුළත් කළ සඳහන් වෙලා තියෙන පනත. එතකොට මෙවැනි හවුල් ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාර වර්ග අපේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි 2007 අංක 7 දරන සමාගම් පනතේ 519 වෙනි වගන්තිය අනුව
හවුල් ව්‍යාපාරයක උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20කට සීමා කරලා තියෙනවා. එහෙම පනතේ සඳහන් කරලා තිබුණත් සමහර හවුල් ව්‍යාපාර තියෙන පුතේ ඒකේ උපරිම සංඛ්‍යාවක් එහෙම සීමාවක් දක්වලා නැහැ. ඒ වගේ හවුල් ව්‍යාපාර ශ්‍රේෂ්ඨ අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව සීමා කරලා නැති හවුල් ව්‍යාපාර ගණයට අපිට ගන්න පුළුවන් නීතිඥයන් විසින් ඇති කරගන්න හවුල් ව්‍යාපාර. ඒ වගේම ගණකාධිකරවරුන් විගණකවරුන් ඇති කරගන්න හවුල් ව්‍යාපාර අපිට ගන්න පුළුවන්. ඒ වගේම කොටස් කරුවන්ගේ හවුල් ව්‍යාපාර. මේ වගේ ශ්‍රේෂ්ඨවල මේ උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20කට සීමා කරලා නැහැ. ඒ කියන්නේ මේ හවුල් ව්‍යාපාරේ ඉන්න උපරිම සමාජික සංඛ්‍යාව 20කට සීමා කරලා නැහැ 2007 අංක 7 දරන සමාගම් පනත අනුව. එතකොට ওই විදිහට තමයි හවුල් ව්‍යාපාර වර්ග අපිට වර්ග කිරීමක් කර දක්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි පුතේ හවුල් ව්‍යාපාර බහුලව සංවිධානය වෙලා තියෙන ව්‍යාපාර ශ්‍රේෂ්ඨ අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි වෘත්තීමය හවුල් ව්‍යාපාර. කියන්නේ බොහොමයක් වෘත්තිකයන් විසින් මේ වෘත්තිකයන්ගේ තියෙන අසීමිත වගකීම බෙදා ගැනීම අරමුණු කරගෙන පවත්වාගෙන යන පිරිසක් එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා නම් ඒ වගේ ව්‍යාපාර අපි කියනවා වෘත්තීමය හවුල් ව්‍යාපාර කියලා. ඒතර උදාහරණ විදිහට විගණකවරුන් කීප දෙනෙක් එකතු වෙලා විගණන ආයතන පවත්වාගෙන යනවා. ඒ වගේම නීතිඥවරුන් කීප දෙනෙක් එකතු වෙලා නීතිඥවරුන්ගේ හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඒතර මේ වගේ මේ වෘත්තිකයන්ගේ අසීමිත වගකීම බෙදා ගැනීමේ පරමාර්ථයෙන් මේ වගේ පිරිසක් එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යනවා නම් ඒ වගේ හවුල් ව්‍යාපාර අපි වෘත්තීය හවුල් ව්‍යාපාර කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පුද්ගල කුසලතාව හා දැනුම මත පදනම් වූ හවුල් ව්‍යාපාර. සමහර ව්‍යාපාර කරගෙන යනකොට එක එක ශ්‍රේෂ්ඨවල ඉන්න පුද්ගලයන්ගේ දැනුම අවශ්‍ය වෙනවා. දැනුම කුසලතාවය ඒගොල්ලන්ගේ අත්දැකීම අවශ්‍ය වෙනවා. එතකොට ඒ වගේ විවිධ ශ්‍රේෂ්ඨවල ඉන්න පිරිසක් එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා අපිට කියන්න පුළුවන් මේ පුද්ගල කුසලතාව හා දැනුම මත පදනම් වූ හවුල් ව්‍යාපාර කියලා. උදාහරණයක් විදිහට අපි ඉදිකිරීම ශ්‍රේෂ්ඨයට අදාළව හවුල් ව්‍යාපාරයක් ගත්තොත් යම්කිසි ඉදිකිරීමක් කරනකොට ඒ ඉදිකිරීමට අවශ්‍ය වෙන ඉංජිනේරුවරුන්, ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පීන්, තක්සේරුකරුවන්, මිනින්දෝරුවරුන්, ඒ වගේම ගණකාධිවරු, ඒ වගේ මේ විවිධ ශාස්ත්‍රවල ඉන්න පිරිසක් එකතු වෙලා සමහරක් අවස්ථාවකදී හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේ හවුල් ව්‍යාපාර අපිට පුද්ගල කුසලතාව හා දැනුම මත පදනම් වූ හවුල් ව්‍යාපාර විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු හවුල් ව්‍යාපාරයක සුවිශේෂී ලක්ෂණ මොනවද තියෙන්නේ කියලා. එතකොට ගොඩක්ම මේ හවුල් ව්‍යාපාරයක පවතින ලක්ෂණ කේවල ස්වාම ව්‍යාපාරයක පවතින ලක්ෂණ වලට සමාන ලක්ෂණ කීපයක් තමයි මේ හවුල් ව්‍යාපාරයකටත් අපිට හඳුනා ගන්න තියෙන්නේ. එතකොට මුලින්ම අපිට ගන්න පුළුවන් මේ හවුල් ව්‍යාපාරයක් නම් අයිතිය හවුල්කරුවන් සතු වෙන්න ඕනි. අවමය දෙන්නෙක් සහ උපරිමයේ 20කට සීමා වෙලා තියෙන්න ඕනි. ඒ වගේම ප්‍රාග්ධනයත් හවුල්කරුවන් විසීම තමයි මේ ප්‍රාග්ධනය යොදවන්නේ. ඒ වගේම කළමනාකරණයත් හවුල්කරුවන් විසීම තමයි සිදු කරන්නේ. ඒ වගේම වගකීම ගත්තොත් කේවල ස්වාම ව්‍යාපාරයක් වගේමයි වගකීම අසීමිතයි. නායතික පුද්ගල භාවයත් නැති ව්‍යාපාරයක් විදිහට තමයි අපි හවුල් ව්‍යාපාර සලකන්නේ. ඊළඟට ලියාපදිංචිය ගත්තොත් ලියාපදිංචියත් අනිවාර්ය වෙන්නේ නැහැ. නමුත් හවුල්කරුවන්ගේ නම් වලින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් මේ හවුල් ව්‍යාපාරයක් අනිවාර්යෙන් ලියාපදිංචි කරන්න ඕනේ. ඒ වගේම පැවැත්ම ගත්තොත් හවුල් ව්‍යාපාරයකත් පැවැත්ම අපිට අඛණ්ඩ පැවැත්මක් නැති ව්‍යාපාරයක් විදිහට ගන්න පුළුවන්. මොකද හවුල්කරුවන් අතර මතගැටුම් වගේ දේවල් ඇති වෙනකොට අනිවාර්යෙන් මේ හවුල් ව්‍යාපාරයත් දීර්ඝ කාලීන ව්‍යාපාරයක් විදිහට අපිට හඳුන ගන්න වෙන්නේ නැහැ. ඒකෙත් පැවැත්ම අඛණ්ඩ වෙන්නේ නැහැ. ඊළඟට ලාභ හෝ අලාභ හවුල් ගිවිසුම අනුව තමයි මේ හවුල් ව්‍යාපාරයක ලාභ සහ අලාභ බෙදා ගැනීම සිදු කරන්නේ. ඒ වගේම ආදායම් බදු ගෙවීම හවුල්කරුවන්ගේ නම් වලින්. මොකද නීතිමය පුද්ගල භාවයක් නැති නිසා මේ හවුල් ව්‍යාපාරයකත් ආදායම් බදු ගෙවන්නේ හවුල්කරුවන්ගේ නම් වලින්. ඒ වගේම ගිණුම් තැබීම හා විගණනයත් අනිවාර්ය වෙන්නේ නැහැ. අවසාන වශයෙන් හවුල් ව්‍යාපාරයක් ඈවර කිරීම සිදු කරන්නේ හවුල්කරුවන්ගේ අභිමතිය, ඒ වගේම මරණය, එහෙම නැත්නම් බුන්වතිය. මෙන්න මේ වගේ හේතු කාරණාවක් ආවොත් මේ හවුල් ව්‍යාපාරයක් ඈවර කිරීම සිදු කරන්න පුළුවන්. එතකොට මේ වගේ ලක්ෂණ තමයි හවුල් ව්‍යාපාරයක් විදිහට අපිට යම්කිසි ව්‍යාපාරයක් හඳුනා ගන්න තියෙන ලක්ෂණ විදිහට අපිට කතා කරන්න තියෙනවා. ඒ වගේම මේ හවුල් ව්‍යාපාරයකටම සුවිශේෂී වෙච්ච ලක්ෂණ කීපයක් තියෙනවා. හවුල් ව්‍යාපාරයක් නම් අනිවාර්යෙන් ගිවිසුමක් පවතින්න ඕනේ. ඒ වගේම ලාභ බෙදා ගැනීමේ එකඟතාවයක් තියෙන්න ඕනේ. ඒතකොට හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් විසින් සකස් කරගත්ත හවුල් ගිවිසුමේ සඳහන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් 1918 අංක 24 දරන හවුල් ව්‍යාපාරවලට බලපාන ඒ ආඥාපනත අනුව මේ ලාභ බෙදා ගැනීම සිදු කරන්න ඕනේ. ඒ වගේම අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. ඒ කියන්නේ එක් හවුල්කරුවෙකු හවුල් ව්‍යාපාර වෙනුවෙන් ගනු ලබන තීරණ කෙරෙහි අනිත් හවුල්කරුවනුත් වගකීමට බැඳෙන එක තමයි මේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා සඳහන් කරන්නේ. ඒ වගේම ව්‍යාපාර කටයුත්තක් පවතින්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ මූලික ලක්ෂණ කීපයකුත් අපිට හවුල් ව්‍යාපාරයකටම සුවිශේෂී වෙච්ච
ලක්ෂණ විදිහට හඳුනා ගන්න පුළුවන්. හවුල් ව්‍යාපාර සංවිධානය ක්‍රමය ගැන කතා කරනකොට අපි මූලිකම ලක්ෂණයක් විදිහට කතා කරා හවුල් ගිවිසුම කියන දේ. ඒතර මේ හවුල් ගිවිසුම කියන්නේ මොකක්ද කියලා කිව්වොත් අපිට කියන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කරගන්න ලබන එකඟතාවයක් හවුල් ගිවිසුම කියලා අපිට නිර්වචනය කරන්න පුළුවන්. මේ හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් ආකාර තුනක් පවතිනවා. පළවෙනි එක තමයි වියංගෙන්. එහෙම නැත්නම් ඇඟවීමෙන්, හැසිරීමෙන් හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වාචිකව හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන්. අවසාන වශයෙන් ලිඛිතව හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන්. එhmenan හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යනවා නම් ඒ සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කරගන්න එකඟතාවය තමයි හවුල් ගිවිසුම. හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් ආකාර තුනයි ව්‍යංගයෙන්, එහෙම නැත්නම් වාචිකව, එහෙම නැත්නම් ලිඛිතව. මෙන්න මේ කියන ආකාර තුනෙන් අනිවාර්යෙන් එක් ආකාරයකට හෝ හවුල්කරුවන් අතර ගිවිසුමක්, එහෙම නැත්නම් පුද්ගලයන් අතර ගිවිසුමක් ඇති වෙනවා නම් ඒක ව්‍යාපාරික කර්මණකුත් තියෙනවා නම් අපි මේ ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඒ ඇතිවෙච්ච එකඟතාවය අපිට හවුල් ගිවිසුමක් කියලා හඳුන්වන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට වැදගත්ම දෙයක් තමයි හවුල් ව්‍යාපාරයේ පවතින හවුල් ඔප්පුව. එහෙම නැත්නම් හවුල් ව්‍යවස්ථාවලිය කියලා කියන්නේ. මේ හවුල් ව්‍යවස්ථාවලිය කියලා මොකක්ද කියලා අහුවොත් ඔයාලට කියන්න පුළුවන් විභාගෙදී හවුල්කරුවන් අතර ඇති කරගන්න ලිඛිත ගිවිසුම තමයි හවුල් ව්‍යවස්ථාවලිය කියලා කියන්නේ. ඒ කියන්නේ දුවේ පුතේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළා මේ පවත්වාගෙන යනකොට හවුල්කරුවන් කටයුතු කරන්න ඕනි කොයි ආකාරයකට ඒ වගේම මේ හවුල් ව්‍යාපාරයට සම්බන්ධ බලපාන විවිධ සෑම කරුණක්ම ඇතුළත් කරලා සකස් කරන ලිඛිත ගිවිසුම තමයි හවුල් ඔප්පුව. එහෙම නැත්නම් හවුල් ව්‍යවස්ථාවලිය කියලා කියන්නේ. එතකොට එක් එක් අවස්ථාවලදී කොහොමද කටයුතු කරන්නේ? හවුල්කරුවන්ගේ වගකීම් මොනවද? යුතුකම් මොනවද? හවුල් ව්‍යාපාරේ බලපාන පිළිපදින්න ඕනේ නීති රීති. ඒ වගේ හැම කරුණක්ම ඇතුළත් කරලා සකස් කරන ලිඛිත ගිවිසුම තමයි හවුල් ඔප්පුව. එහෙම නැත්නම් හවුල් ව්‍යවස්ථාවලිය කියලා කියන්නේ. එතකොට මේ හවුල් ඔප්පුවක් ඇයි ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ? එහෙම ඇහුවොත් ඔයාලගේ විභාගයේදී ප්‍රශ්නයක් ඔයාලට කියන්න පුළුවන් මේ හවුල්කරුවන් අතර මතභේද ඒ වගේම ආරවුල් බොහෝ දුරට විසඳන්න පුළුවන් මේ හවුල් ඔප්පුව. එහෙම නැත්නම් හවුල් ව්‍යවස්ථාවලිය හවුල් ව්‍යාපාරයක පවතිනවා නම්. ඒ වගේම හවුල් ව්‍යාපාරයේ කටයුතු පවත්වා ගැනීමට පහසුවක් වෙනවා. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් විදිහට අපිට ගන්න පුළුවන් නීති ඉදිරියේ බලාත්මක කරන්න පුළුවන්. ඒ කියන්නේ නීතිය ඉදිරියේ පිළිගන්න ලිඛිත ලියවිල්ලක් විදිහට අපිට මේ හවුල් ඔප්පුව එහෙම නැත්නම් හවුල් ව්‍යවස්ථාවලිය භාවිතා කරන්න පුළුවන්. ඒතර ඔය විදිහට තමයි හවුල් ඔප්පුවක් සම්බන්ධයෙන් ඔයාලට විභාගයේදී අහන ප්‍රශ්නයකට පිළිතුරක් විදිහට සපයන්න පුළුවන් විෂය කරුණු විදිහට අපිට හඳුනා ගන්න තියෙනවා. ඊළඟට මේ හවුල් ඔප්පුවක සාමාන්‍යයෙන් ඇතුළත් කරන කරුණු මොනවද කියලා වාගේ විභාගයේදී ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට ඔයාලට කියන්න පුළුවන් හවුල් ව්‍යාපාරයේ පිළිබඳ මූලික තොරතුරු හවුල් ව්‍යාපාරයක සාමාන්‍යයෙන් අපි ඇතුළත් කරනවා. ඒ වගේම හවුල් ව්‍යාපාරයේ පරමාර්ථය මේ ව්‍යාපාරය මොන වගේ දෙයකටද ආරම්භ කරලා තියෙන්නේ කියලා හවුල් ඔප්පුවක අපි ඇතුළත් කරනවා. ඒ වගේම ප්‍රාග්ධනයේ යෙදීම සම්බන්ධයෙන් හවුල් ඔප්පුවේ සඳහන් කරලා තියෙනවා. ප්‍රාග්ධනය කොහොමද සමානවද? එහෙම නැත්නම් මේ එක් එක් හවුල්කරුවන්ට වෙනම විශේෂිත වටිනාකමක්ද? ඔය ආකාරය ප්‍රාග්ධනය යොදන්නේ කොහොමද කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ලාභ බෙදා ගන්න ආකාරය මේ හවුල් ව්‍යාපාරයේ හවුල් ඔප්පුවක සඳහන් කරලා තියෙනවා. ඒ ලාභ බෙදා ගන්න සමානවද? එහෙම නැත්නම් තමයි යොදන ප්‍රාග්ධනයට සාපේක්ෂද? කොයි ආකාරයකද කියලා හවුල් ඔප්පුවක සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම අමතර ප්‍රාග්ධන යෙදීම සම්බන්ධයෙන්ොත් මේ හවුල් ඔප්පුවක සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ගැනිලි පිළිබඳ සීමා, ඒ වගේම හවුල්කරුවන්ට ගෙවීම් කොහොමද කරන්නේ? ඒ වගේම ගිණුම් වාර්තා තබා ගැනීම මේ වගේ හවුල් ඔප්පුවක සාමාන්‍යයෙන් ඇතුළත් වෙන කරුණු මොනවද කියලා අහුවොත් ඔයාලට මේ කියන කරුණු සකස් කරලා පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. ඊළඟට 1890 හවුල් ආඥා පනතේ 24 නම ගන්තිය ඇතුළත් වෙන විධි විධාන මොනවද? ඒ කියන්නේ බුදු වෙපතේ හවුල් ව්‍යාපාරයක බලපාන පනතක් විදිහට අපි සලකනවා නම් 1890 හවුල් ආඥා පනතේ හවුල් ආඥා පන තමයි හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ලංකාවේ බලාත්මක වෙන පනත විදිහට අපිට සලකන්නේ. එතකොට හවුල් ව්‍යාපාරයක 1890 හවුල් ආඥා පනතේ 24 නම ගන්තිය තමයි මේ හවුල් ව්‍යාපාරයකට අදාළ වෙන විධි විධාන ඇතුළත් කරලා කියන්නේ. ඒ කියන්නේ සරලව කියනවා නම් හවුල් ව්‍යාපාරයක හවුල් ඔප්පුවක් නැත්නම් මේ පනතේ 24 වෙනි වගන්තිය අනුව තමයි හවුල් ව්‍යාපාරයක් කටයුතු කරන්න ඕනි කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට හවුල් ව්‍යාපාරයක හවුල් ඔප්පුවක් නැත්නම් අනිවාර්යෙන් මේ 24 වෙනි වගන්තිය සඳහන් වෙනවා ලාභ අලාභ තියෙනවා නම් ඒවා සමානව බෙදා ගන්න ඕනි. ඒ වගේම පෞද්ගලික දරණ වියදම් සම්බන්ධයෙන් ව්‍යාපාර විසින් ඒ අදාළ පුද්ගලයාට ආපහු ඒ වියදම් ප්‍රතිපීවීමක් කරන්න ඕනි. ඒ වගේම ප්‍රාග්ධනයට අමතරව සපයන අරමුදල් වෙනුවෙන් 105ක වාර්ෂික පොලියක් හිමි වෙන්න ඕනි.
ඒ වගේම ප්‍රාග්ධනය සඳහා පොලියක් හිමි වෙන්නේ නැහැ. ඒ වගේම කළමනාකරණ කටයුතු සඳහා සෑම හවුල්කරුවෙකුටම සහභාගී වීමේ අයිතියක් පවතිනවා. ඒ වගේම හවුල් වේතන හම්බ වෙන්නේ නැහැ මේ පනත අනුව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට. ඒ වගේම හවුල්කරුවන් සියල්ලන්ගේම කැමැත්ත අනුව නව හවුල්කරුවෙකු බඳව ගන්න පුළුවන්. ඒ වගේම හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් වන ගැටලුකාරී තත්ත්වයකදී වැඩි ඡන්දයෙන් තීරණයක් ගන්න පුළුවන්. ඒ වගේම හවුල් ව්‍යාපාරයේ ගිණුම් පොත් ප්‍රධාන කාර්යාලයේ තැබීම අනිවාර්ය වෙනවා. ඒතර ඔය වගේ මේ හවුල් ආඥා පනතේ 24 වෙනි වගන්තියේ තියෙන කරුණු කීපයක් තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඒතර ඔයාලට මේකෙන් පහසුවෙන් මතක තබා ගන්න ඕනි කරුණු කීපයක් මතක තියාගත්තොත් විභාගයේ අහන ප්‍රශ්න වලට ඔයාලට තාර්කික පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන්. පුතේ හවුල් ව්‍යාපාරයකත් ලියාපදිංචියට බලපාන නීති රීති ටික අපි කලින් ඉගෙන ගත්ත කේවල ස්වාම ව්‍යාපාරයකට බලපාන ලියාපදිංචියට බලපාන නීති රීති ටිකටම සමාන වෙනවා. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයකත් හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් 1918 අංක 6 දාන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥාපනත අනුව කටයුතු කරන්න ඕනේ. එතකොට මේ ව්‍යාපාරය පවත්වාගෙන යන අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම පිළිබඳ ප්‍රඥප්තිය අනුව සහකාර ව්‍යාපාර නාම පළාත් රෙජිස්ට්‍රාව වෙත මේ ලියාපදිංචියට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර මේ ප්‍රායෝගිකව මේ කටයුත්ත සිදු කරනකොට ඔයාලට පුළුවන් මේ ලියාපදිංචි කටයුතු සිදු කරන්න ඔය ව්‍යාපාරේ පවත්වාගෙන යන අදාළ පළාතට අදාළ වෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඔයාලට මේ හවුල් ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම සිදු කරගන්න පුළුවන්. ඒතර බස්නාහිර පළාතේ විතරක් මේ ලියාපදිංචි කටයුතු සිදු කරන්නේ බස්නාහිර පළාතේ පළාත් සභාංගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේදී තමයි හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ අදාළ කටයුතු සිදු කරන්නේ. ඒතර මේ කාර්යයට තමයි ඔයාලට හවුල් ව්‍යාපාරයක ලියාපදිංචියට බලපාන නීති රීති මොනවද කියලා අහුවොත් විභාගෙදී පිළිතුරක් ගොඩනගා ගන්න තියෙන්නේ. පුතේ හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට අනුගමනය කරන්න ඕනේ ක්‍රියාපටිපාටිය අපි කලින් ඉගෙන ගත්ත කේවලසාම් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන ක්‍රියාපටිපාටියට හා සමාන වෙනවා. එතකොට ඒකෙත් අපි කතා කරා වගේ මේ ව්‍යාපාරය පවත්වාගෙන යන ප්‍රදේශයේ අදාළ ප්‍රදේශයට බලපැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔයා ඉල්ලන්න ඕනි වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා වන ඉල්ලුම් පත්‍රයක්. ඊට පස්සේ මේ ඉල්ලුම් පත්‍රය සමාදාන විනිශ්චයකාරවරයෙක් කරහා ඔයා සහතික කරවා ගැනීම සිදු කරන්න ඕනේ. තුන්වෙනියට මේ ප්‍රදේශයේ අද ඔයාගේ ව්‍යාපාරය පවත්වාගෙන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරීතුමාගෙන් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා වන ග්‍රාම නිලධාරී වාර්තාවක් ලබා ගැනීම සිදු කරන්න ඕනේ. හතරවෙනියට ඒ ග්‍රාම නිලධාරී වාර්තාවයි නිවැරදිව සම්පූර්ණ කරපු අයදුම් පත්‍රයයි ලියාපදිංචියට අදාළ වෙන ගාස්තුත් එක්ක නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඔයා අදාළ ලියකියවිලි බාර දීම සිදු කරන්න ඕනේ. ඊට පස්සේ මේ ලියකියවිලි වල තියෙන අඩුපාඩු සොයලා බලලා ඒ වගේම ඔයාගේ ව්‍යාපාර ස්ථානයේ නරබලා ඔයාගේ ව්‍යාපාරය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කරනවා. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කරලා ඉවරයි. ඒතර ඔන්න කියන පියවර තමයි හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ අනුගමනය කරන්න ඕන ක්‍රියාපටිපාටි විදිහට අපිට අනුගමනය කරන්න තියෙන පියවරයන් විදිහට අපි සලකන්නේ. පුතේ අපි කලින් කතා කරා මේ හවුල් ව්‍යාපාර විදියට පවත්වාගෙන යන විවිධ ව්‍යාපාර ශේෂ්ත්‍ර තියෙනවා. ඒකම විවිධ අරමුණු කරගෙන මේ හවුල් ව්‍යාපාරයක් විදියට ව්‍යාපාර සංවිධාන ගොඩනැගිලා තියෙනවා. එතකොට ඇයි මේ විදියට හවුල් ව්‍යාපාරයක් විදියට ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් බිහි වෙලා තියෙන්නේ? කියන්නේ මේ හවුල් ව්‍යාපාරයක අපි වාසි විදියට කතා කරනවා මේ හවුල් ව්‍යාපාර සංවිධානය පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. එතකොට පුද්ගලයන් කීප දෙනෙක් එකතු වෙලා ඊටමත් පහසුවෙන් මේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම පහසුවෙන් විසිරුවා හරින්නත් පුළුවන්. පුද්ගලයන් ඒ හවුල්කරුවන් අතර සාකච්ඡා කරලා පහසුවෙන් නැවත විසිරුවා හැරීමක් සිදු කරන්න පුළුවන්. ඒ වගේම වැඩි ප්‍රාග්ධනය රැස් කරගන්න පුළුවන්. ඒක අපි කතා කරන්නේ කේවල ස්වාම ව්‍යාපාරයකට සාපේක්ෂව අපිට වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන් හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයකින් හරහා අපි ව්‍යාපාරය පවත්වාගෙන යනවා. ඒ වගේම අලාභය කීප දෙනෙක් අතර බෙදී යනවා. එතකොට කේවල ස්වාම ව්‍යාපාරය අපි කතා කරා අලාභය තනියම භුක්ති විඳිනවා. නමුත් හවුල් ව්‍යාපාරයක නම් අලාභය කීප දෙනෙක් අතර බෙදී යාමක් සිදු වෙනවා. ඒ වගේම නීතිමය බලපෑම් අඩුයි. ඒ වගේම වඩාත් නිවැරදිව සාමූහික තීරණ ගන්න පුළුවන්. කේවල ස්වාම ව්‍යාපාරයකට සාපේක්ෂව තනි පුද්ගලයෙක්ගේ තීරණවලට වඩා මේ ඉන්න පිරිසකගේ තීරණ සාමූහික තීරණ ඊටාත්ම වඩාත් නිවැරදි තීරණ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම වගකීම බෙදිලා යනවා. මේ ව්‍යාපාරයේ ඉන්න හවුල්කරුවන් අතර යම්කිසි වගකීමක් තියෙනවා නම් ඒ හවුල්කරුවන් අතර වගකීම බෙදී යාමක් සිදු වෙනවා. ඒ වගේම කිහිප දෙනෙකුගේ හැකියාවන් ඒකරාශී කරන්න පුළුවන්. අපි කිව්වා මේ හවුල් ව්‍යාපාරය ඇති වෙන්නේ මේ වගේ කීප දෙනෙක්ගේ තියෙන හැකියාවන් ඒකරාශී කරන්න. ඒතකොට මේ කීප දෙනෙක්ගේ හැකියාවන් ඒකරාශී කරලා අපිට සාර්ථක ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා. ඒතකොට මෙන්න මේවා තමයි අපි හවුල් ව්‍යාපාරයක පවතින
වාසි විදිහට කතා කරන්නේ. කේවල සාම ව්‍යාපාරික පවතින අවශ්‍ය සහගත තත්ත්වයන් මගහරවා ගන්න හවුල් ව්‍යාපාර ක්‍රමයකට යොමු වුණොත් අපිට හවුල් ව්‍යාපාරයකත් ප්‍රධාන අවශ්‍ය කීපයක් කතා කරන්න පුළුවන්. යනවා පළවෙනියට හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේත් වගකීම අසීමිතයි. ඒ කියන්නේ බාහිර ණය පියවන්න අවස්ථාවක් වුණොත් හවුල්කරුවන්ගේ පෞද්ගලික දේපල පවා කැප කරලා අපිට මේ බාහිර ණය පියවන්න වෙනවා. ඒ නිසා අපි කියනවා හවුල් ව්‍යාපාරයක වගකීම අසීමිතයි. ඒ වගේම නීතිමය පුද්ගල භාවයක් නොමැති වීම. හවුල් ව්‍යාපාරයකදී මේ ව්‍යාපාර වෙනුවෙන් පැන නගින නීතිමය තත්ත්වයන් වලදී හවුල් ව්‍යාපාරයට නීති ඉදිරියේ පෙනී සිටින්න බෑ. එතකොට මේ හවුල්කරුවන්ගේ නම් වලින් තමයි අපිට නීති ඉදිරියේ පෙනී සිටින්න වෙන්නේ. ඒ නිසා මේ නීති පුද්ගල භාවයක් නොමැති වීම කියන්නේ හවුල් ව්‍යාපාරයක තියෙන ප්‍රධාන අවාසියක්. ඒ වගේම තීරණ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. මොකද කේවල සාම ව්‍යාපාරයක වගේ නෙවෙයි පිරිසක් එකතු වෙලා තීරණයක් ගන්නකොට ඒකට යම්කිසි කාලයක් ගත වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ කාලයක් ගත වෙනකොට අපිට හවුල් ව්‍යාපාරයකදී යම්කිසි අවස්ථාවලදී විශාල පාඩු වෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයට අවශ්‍යතාවක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් නිසා හවුල් ව්‍යාපාරයකට අවාසියක් විදිහට අපි සලකනවා. ඒ වගේම හවුල්කරුවෙකුට ඉවත් වීම අපහසුයි. හවුල් ව්‍යාපාරය පහසුවෙන් විසිරවා හරින්න පුළුවන් කිව්වට හවුල්කරුවෙකුට ඉවත් යාමක් සිදු වෙනොත් ඒක තරමක් අපහසු වෙන්න පුළුවන්. මොකද හවුල් ව්‍යාපාරයේ ගිවිසුම අනුව කටයුතු කරනකොට හවුල්කරුවෙකුට සිතූ පරිදි තමන් හිතන වෙලාවට මේ ව්‍යාපාරයෙන් ඉවත් වෙලා යන්න බෑ. ඒ නිසා ඒකත් හවුල් ව්යාපාරයක තියෙන අවශ්‍යයක් විදිහට සලකනවා. ඒ වගේම ලාභය බෙදී යනවා. හවුල් ව්‍යාපාරික අලාභය බෙදී යාම වාසියක් වුණත් ලාභය බෙදී යාම ව්‍යාපාරයේ තියෙන අවශ්‍යයක් විදිහට අපි සලකනවා. ඒ වගේම අකඩ පැවැත්මක් නැහැ. මේ හවුල් ව්‍යාපාරයකත් දීර්ඝකාලීන පැවැත්මක් තියෙනවා කියලා අපිට කියන්න බෑ. මේ ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ එකඟතාවය මත ඕනි වෙලාවක මේ ව්‍යාපාරය පහසුවෙන් විසිරවා හරින්න පුළුවන් නිසා හවුල් ව්‍යාපාරයකත් අකණ්ඩ පැවැත්මක් නැති අවාසියක් විදිහට අපි සලකනවා. ඒ වගේම ව්‍යාපාරික තොරතුරු රහස්භාවය නැති වෙලා යන්න පුළුවන්. මොකද ව්‍යාපාරයේ ඉන්නේ පිරිසක් එකතු වෙලා තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. එතකොට යම්කිසි අවස්ථාවකදී මේ ව්‍යාපාරයේ තියෙන රහස් තොරතුරු විවිධ පුද්ගලයන්ට ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ හවුල් ව්‍යාපාරයට විරුද්ධව මේ ව්‍යාපාරයේ තියෙන රහස් එයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා හවුල් ව්‍යාපාරයක රහස්‍යභාවය නැති යාම ප්‍රධාන අවශ්‍යයක් විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඒකම අවසාන වශයෙන් එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාකලාපය නිසා සියලුම හවුල්කරුවන් වගකීමට බෙදෙනවා. ඒ කියන්නේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා අපි මේක හඳුන්වනවා. ඒතර මේ හවුල්කරුවෙකුගේ එක් හවුල්කරුවෙකුගේ යම්කිසි එයාගේ හවුල් ව්‍යාපාරය වෙනුවෙන් ගනු ලබන තීන්දුව తీරන අනිත් හවුල්කරුවන්ටත් බලපානවා. ඒතර ඒක නිසා ඒකත් අපි හවුල් ව්‍යාපාරයක තියෙන ප්‍රධාන අවශ්‍යයක් විදිහට තමයි සලකන්නේ. ඒතර මේ දේවල් තමයි හවුල් ව්‍යාපාරයක තියෙන අවාසි විදිහට අපිට කතා කරන්න තියෙන්නේ. පුතේ හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ කේවල සම ව්‍යාපාරයක් වගේ නෙවෙයි පුද්ගලයන් කීප දෙනෙක් එක්ක එකතු වෙලා කරන ව්‍යාපාර සංවිධාන ක්‍රමයක්. එතකොට මේ ව්‍යාපාරය කරගෙන යනකොට මේ ව්‍යාපාරයේ පුද්ගලයන්ට විවිධ අයිතිවාසිකම් හා යුතුයකම් මේ ව්‍යාපාර සංවිධාන ක්‍රමයෙන් හඳුනා දීලා තියෙනවා. එතකොට අපි මුලින්ම බලමු මේ හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ හවුල්කරුවන්ට මොනවද මේ ව්‍යාපාර කරගෙන යනකොට තියෙන අයිතිවාසිකම් කියලා. පළවෙනි අයිතිවාසිකම තමයි ව්‍යාපාර කටයුතු වලට සහභාගී වීමට අයිතියක් තියෙනවා. ඒතර හවුල්කරුවන්ට මේ හවුල් ව්‍යාපාරයේ ව්‍යාපාර කටයුතු වලට සහභාගී වෙන්න අයිතියක් තියෙනවා. ඒ වගේම ව්‍යාපාරය උපයන ලාභයට දායක වීමට අයිතියක් තියෙනවා. ඒ කියන්නේ ව්යාපාරයේ ලාභයෙන් කොටසක් භුක්ති විඳින්න හවුල්කරුවන්ට අයිතිවාසිකමක් තියෙනවා. ඊළඟට ගිණුම් පොත් පරීක්ෂා කිරීමට අයිතිය. ඒ කියන්නේ හවුල්කරුවන්ට මේ ව්‍යාපාරය පවත්වාගෙන යන ගිණුම් පොත් පරීක්ෂා කරන්නත් අයිතියක් තියෙනවා. ඒ වගේම හවුල් ගිවිසුම් වලට අනුව කටයුතු කරන්න අයිතියක් තියෙනවා. හවුල් ගිවිසුමේ සඳහන් වෙලා තියෙන කොන්දේසි අනුව කටයුතු කරන්න අයිතියක් තියෙනවා. ඒ වගේම හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න අයිතියක් තියෙනවා. Tamanට මේ ව්‍යාපාරය සම්බන්ධ වෙලා ඉදිරියට කරගෙන යන්න අපහසුයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඉදිරියේදී මේ ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍යතාවයක් නැත්නම් මේ ව්‍යාපාරයෙන් අයින් වෙන්න අයිතියක් තියෙනවා. ඒ වගේම ණය අත්තිකාරම් සඳහා පොලී ලබා ගැනීමට අයිතිය. හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනයට අමතරව හවුල්කරුවෙකු ව්‍යාපාරයට ණයක් දෙනවා නම් ඒ ණය වෙනුවෙන් පොලියක් ලබා ගන්නත් හවුල්කරුවන්ට අයිතිවාසිකමක් තියෙනවා. ඒ වගේම යෙදූ ප්‍රාග්ධනයට පොලී ගෙවනවා නම් පොලී ලබා ගන්නත් අයිතියක් තියෙනවා. එතකොට මේ හවුල් ගිවිසුමේ යදපු ප්‍රාග්ධනයට අමතර පොලියක් ලබා දෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ පොලිය ලබා ගන්නත් හවුල්කරුවන්ට අයිතිවාසිකමක් තියෙනවා. ඊළඟට අපි බලමු අයිතිවාසිකම් වගේම අපිට ඊළඟට තියෙනවා යුතුයකම්. එතකොට හවුල්කරුවන්ට මේ ව්‍යාපාරයෙන් අයිතිවාසිකම් ලබා ගන්නවා වගේම හවුල්කරුවෝ ව්‍යාපාර වෙනුවෙන් කරන්න ඕනි යුතුයකම් කොටාසිකුත් තියෙනවා. පළවෙනි එක තමයි ව්‍යාපාර කටයුතු වලට උනන්දුවෙන් සහභාගී වෙන්න ඕනේ. මේ ව්‍යාපාර කටයුත්ත තමන්ගේ දායකත්වයේ උපරිම අයුරින් මේ ව්‍යාපාර කටයුතු ඉදිරියට කරගෙන යන්න තමන්ගේ දායකත්වය දීම හවුල්කරුවන්ගේ අනිවාර්ය යුතුයකමක් වෙනවා.
ඒ වගේම පෞද්ගලික රහස්‍ය ලාභ යොදා ගන්න හොඳ නැහැ කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරය කරන භාණ්ඩ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සේවා ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. තමන්ගේ මේ ව්‍යාපාරයේ තියෙන අලෙවි කරන භාණ්ඩ හෝ සේවා වෙන්න පුළුවන්. ඒවා හොර රහසේ විකුණලා රහස්‍ය ලබා ගැනීම යුතුයකමක් විදියට සලකන්නේ නැහැ. එතකොට ඒ වගේ දේවල් කරන්නේ නැතුව ඉන්න එක තමයි හවුල්කරුවන්ගේ යුතුයකමක් විදියට අපි සලකන්නේ. ඒ වගේම අලාභ සඳහා දායක වෙනවා. ලාභ භුක්ති විඳින්න අයිතිවාසිකමක් තියෙනවා වගේම අලාභයක් වුණොත් ඒ අලාභ දරා ගන්න, බිඳ දරා ගන්නත් හවුල්කරුවෝ විදියට ඒ තමන්ගේ දායකත්වය ලබා දෙන්න ඕන. ඊළඟට තරංකාරී ව්‍යාපාරවල නොයදීම. මේ හවුල් ව්‍යාපාරයක කටයුතු කරනකොට ඒ තමන්ගේ ව්‍යාපාරය වගේ තමන් සම්බන්ධ වෙලා ඉන්න හවුල් ව්‍යාපාරයට සමානව වෙනත් ව්‍යාපාරයක හෝ තමන්ගේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න හොඳ නැහැ කියන එක තමයි මේ කියන්නේ. කියන්නේ අපි හිතමුකෝ වෙළඳසැලක් පවත්වාගෙන යනවා නම් හවුල්කරුවෝ එකතු වෙලා තමන් තනිවම තවත් ඒ වගේම වෙළඳසැලක් පවත්වාගෙන යන්න හොඳ නැහැ කියන එක තමයි මේකේ අදහස් කියන්නේ. තරංකාරී ව්‍යාපාරවල නොයදීම යුතුයකමක් විදිහට දක්වනවා. ඊළඟට තම බලතල ඉක්මවා ක්‍රියා නොකිරීම. හවුල් ව්‍යාපාරේ කටයුතු කරනවා තමන්ට පැවිදිලා තියෙන බලතල ඉක්මවලා කටයුතු කරන්න හොඳ නැහැ කියලා සඳහන් වෙනවා. ඒ වගේම ගෙවීමක් නොලබා හවුල් ව්‍යාපාරයේ කටයුතු කිරීම. එතකොට හවුල් ව්‍යාපාරය කියන්නේ තමන්ගේ ව්‍යාපාරය. මොකද තමනුත් ඒකට දායක වෙලා තිනවා. එහෙනම් ඒකේ ගෙවීමක් නොලබලා වැටුපක් නොලබලා තමන්ගේ දායකත්වය ලබා දෙන්න හවුල්කරුවන්ගේ තියෙන යුතුයකමක් විදිහට තමයි අපි සලකන්නේ. අවසාන වශයෙන් හවුල්කරුවෙකු අතින් අලාභයක් සිදු වුණොත් ඒ පූර්ණය කිරීම. කියන්නේ තමන්ගේ අතින් හදිස්සිය වරේ ඒ ව්‍යාපාරයේ වෙනුවෙන් යම්කිසි අලාභයක් වුණොත් තමන්ගේ අතින් ඒ පාඩුව ඒ අලාභය තමන්ගේ දායකත්වයෙන් නැවත පූර්ණය කරන්න තමන් යුතුයකමක් විදිහට සලකලා කටයුතු කරන්න ඕනි කියන එක තමයි මේකේ අදහස් කරන්නේ. දෙපොතේ අපිට අවසාන වශයෙන් කතා කරන්න තියෙන්නේ හවුල් ව්‍යාපාරේ විසිරුවා හැරීම. ඒතර මේ හවුල් ව්‍යාපාරේ විසිරුවා හැරීම කියන දේ අපිට තත්ත්වයන් දෙකක් ඔස්සේ කතා කරන්න පුළුවන්. පළවෙනි අවස්ථාව තමයි හවුල විසිරුවා හැරීම. මේකෙදි වෙන්නේ හවුල්කරුවන් අතර පවතින සම්බන්ධතාවයේ කිසියම් වෙනසක් සිදුවීම තමයි මේ විදිහට හවුල විසිරුවා හැරීම කියලා අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ පවත්වාගෙන යන හවුල් ව්‍යාපාරයට නව හවුල්කරුවෙකු බඳවා ගන්නකොට හරි ඉන්න හවුල්කරුවෙකු විශ්‍රාම යනකොට එහෙම නැත්නම් ඉවත්ව යනකොට හරි මේ හවුල් ව්‍යාපාරයේ පවතින ගිවිසුම අවහොසි කළා නව ගිවිසුමක් ඇති වෙන එක තමයි මේ විදිහට හවුල විසිරුවා හැරීම කියලා කියන්නේ. එතකොට මේකෙදි මේ හවුල් ව්‍යාපාරයේ පවත්වාගෙන යන ව්‍යාපාර ක්‍රියාවලිය නතර වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු වෙනවා. වෙන්නේ මේ හවුල්කරුවන් අතර පවතින ගිවිසුම අහෝසි කළා නව ගිවිසුමක් ඇති වෙන එක තමයි මේ විදිහට හවුල් ව්‍යාපාරයේ හවුල විසිරුවා හැරීම කියලා හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට X හා Y කියන දෙදෙනෙක් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඒගොල්ලෝ කරන්නේ සිල්ලර බඩු වෙළඳසැලක් කියලා හිතන්න. ඒතර මේ ව්‍යාපාරයට අලුතෙන් එනවා Z කියන පුද්ගලයා. ඒතර මේ Z කියන පුද්ගලයා ආවට පස්සේ X හා Y කියන දෙදෙනා අතර තිබිච්ච හවුල් ගිවිසුම අහෝසි කළා X Y හා Z කියන නව හවුල් ගිවිසුමක් ඇති වෙනවා. එතකොට මේකෙදි මේගොල්ලෝ පවත්වාගෙන ආපු සිල්ලර බඩු වෙළඳසැලේ ඒ ව්‍යාපාරය නතර වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ගිවිසුම තමයි X හා Y කියන ගිවිසුම අලුත් වෙනවා X Y හා Z කියන අලුත් ගිවිසුමට මාරු වීම තමයි අපි සරල උදාහරණයකට අපිට ගන්න පුළුවන්. ඒතර මේ වගේ තත්ත්වයක් අපි කියන්නේ හවුල විසිරුවා හැරීම. ඊළඟ අවස්ථාව තමයි හවුල් ව්‍යාපාර ආයතනයේ විසිරුවා හැරීම. මේකෙදි වෙන්නේ පුතේ හවුල් ව්‍යාපාරයේ ස්වේච්ඡාවෙන් එහෙම නැත්නම් අධිකරණයක් මගින් හවුලක් විසිරුවා හැරීමේදී හවුලේ සියලු ව්‍යාපාර කටයුතු නිමාවට පත් කිරීම තමයි මේ විදිහට මේ හවුල් ව්‍යාපාර ආයතනයේ විසිරුවා හැරීම කියලා කියන්නේ. ඒතර මේ හවුල් ව්‍යාපාර ආයතනයේ විසිරුවා හැරීමේදී වෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන ගිවිසුම අහෝසි වෙලා මේ ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන් අවසන් වෙනවා. ඒතර ඒක වෙන්න පුළුවන් ස්වේච්ඡාවෙන් එහෙම නැත්නම් අධිකරණ නියෝගයක් මතින් මේ විදිහට හවුල් ව්‍යාපාරය අවසන් වෙන්න පුළුවන්. එතකොට උදාහරණයක් විදිහට X හා Y දෙන්නේ හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. අපි කලින් උදාහරණයක් කතා කරපු සිල්ලර වෙළඳසැල කියලා හිතන්න. එතකොට ඒ ව්‍යාපාරෙම මේ සිල්ලර වෙළඳසැල සම්පූර්ණයෙන් අවසන් කළා දානවා. මේ ව්‍යාපාරේ තියෙන ණය අවසන් කළා මේ ව්‍යාපාරේ වහලා දානවා. එතකොට මේ වගේ තත්ත්වයක් තමයි අපි හවුල් ව්‍යාපාර ආයතනයේ විසිරුවා හැරීම කියලා හඳුන්වන්නේ. එතකොට මේ විදිහට තමයි හවුල් ව්‍යාපාරයක විසිරුවා හැරීම කියන දේ සිදු කිරීම අපිට කරන්න පුළුවන්. හොඳයි දුවපතේ අද දවසේ අපි කතා කරේ හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමය. එතකොට මේ කොටසෙන් පසුගිය විභාග ප්‍රශ්නවලදී ඇවිත් තියෙන මේ ප්‍රශ්න ඔබ අනිවාර්යෙන් සිදු කරන්න. එතකොට ඔබට මේ කොටසේ සමස්ත විෂය කොටස අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනවා අපගේ Telegram group හරහා සම්බන්ධ වෙන්න. ඒ තුලින් ඔබට මේ විෂය සම්බන්ධයෙන් මේ කොටස සම්බන්ධයෙන් ඕනෑම ප්‍රශ්නයක් අපිත් සමග සාකච්ඡා කරලා ඔබට අවශ්‍ය විසඳුම් ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපි ඊළඟ කොටසේ සංස්ථාපිත සමාගම් කොටස ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.